ණයක් ගන්න පෙර සිතන්න. මේ ණය නැතුවම බැරිද? ණයද නායතන විශ්වාසද? අය කරන පොලිය පැහැදිලිද? ණය කිවිසුම ගැන හොඳට දැනුවත්ද? හදිසියකදී තොරතුරක් ගැනීමට කෙනෙක් ඉන්නවාද? වාරිකේ ඔබට ඔරොත්තු දෙයිද? මේ ප්‍රශ්න වලට උත්තරේ ඔව් නම් පමණක් ණයක් ගන්න. නැත්නම් මිතුරු වෙසින් එන පහසුවෙන් ණය දෙන කූට ජාවාරම්කරුවන් ඔබගේත් ඔබේ ආදරණීයන්ගේත් ජීවිත අඳුරේ හෙළනු ඇත. අහු වෙන්න එපා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. ආයුබෝවන් සුබ දවසක් ඔබට. ශ්‍රී ලංකා මහ බැංකුව අදත් ඔබ හමුවන මොහොත. මෙතෙන් සිට පුරා පැයක් අපිත් එක්ක එක්වන්නට ඔබට ආරාධනා කරනවා. ආරම්භක සටහන අපට යොමු කරන්නේ මාධ්‍යවේදී රූපාන්ති බුලත් සිංහල. නුඹ කුසට සඳ පායා ඇවිදින් සඳවතිය පෑ සෙනෙහසින් තරු කොකුරු හිනහුණා තාමත් නුඹ සුවෙන් බව පැවසුවා. හමන මදනල පැවසුවේ නුඹේ සිනා හඬමයි මගේ දුවේ. විගසකින් එනවාද මව් රට නිම කරන් ඉගෙනුම නුඹේ. තේපාලිකා ඇහැරි මැදියමට සුවඳ දෙයි. කටරොළු වැලත් නිල් මල් අරන් මග බලයි තාමත් දුවේ. මී අඹ ගසත් පළ බර වෙලා නුඹ කොයිද අහනවා මගේ දුවේ. මුළු ලෝකෙත් එක්කමයි අපි කවුරුත් ජීවත් වෙන්නේ. අපි මුළු ලෝකෙත් එක්ක එකටම බැඳිලා ඉන්නවා. ඕනම පවුලක කවුරු හරිම විදේශ රටක සම්බන්ධතා තියෙන කෙනෙක් ඉන්නවා. එක්ක උසස් අධ්‍යාපනය සඳහා, එහෙම නැත්නම් රැකියාවක් සඳහා පිට රටකට ගිහිල්ලා, එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුතු සඳහා විදේශත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන ඉන්නවා. මේ කොයි ආකාරයෙන් හිටියත් ඒ හැමතෙම මූල්‍ය ගනුදෙනු කිරීමේ යම් යම් ගැටලු මේ මොහොතේ උද්ගත වෙලා තියෙනවා. ඒ අනපේක්ෂිතව පැන නැගුණ මේ කොවිඩ් වසංගතය නිසා. මූල්‍ය ගනුදෙනු කිව්ව ගමන්ම හැමෝටම මතක් වෙන්නේ මුලින්ම බැංකුව. ඒත් එක්කම එකපාරටම මතක් වෙනවා මූල්‍ය පද්ධතියේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා මහ බැංකුව. මූල්‍ය පද්ධතියේ මහගෙදර ශ්‍රී ලංකා මහ බැංකුව හැම විටම ඔබට ලබා දෙන්නේ සහනයක්. ඔබේ යහපත වෙනුවෙන් ඔබට නිසි මඟ විවර කරන්නයි හැම විටම ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන්නේ. ඒ නිසාම තමයි ගැටලු බොහොමයක් මතුවලා තියෙන ශේෂ්ත්‍රයක් පිළිබඳව අද කතා බහ කරන්න හිතුවේ. විදේශ විනිමය ගනුදෙනු. ඒ පිළිබඳව තමයි අද දවසේ අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් එහි අධ්‍යක්ෂ සාලිය බාලසූරිය මහත්මයාගේ අදහසකට අනුව තමයි මේ කතා බහ මේ විදිහට දිගහැරෙන්නේ. විදේශ විනිමය දෙපාර්තමේන්තුව තමයි අපිත් එක්ක අද දවසේ සම්බන්ධ වෙන්නේ මේ පිළිබඳව කතා බහ කරන්නට. විදේශගත වෙලා ඉන්න කෙනෙකුට මුදල් යවා ගන්න මේ දවස්වල විවිධ ගැටලු තියෙන්නට පුළුවන්. මේ රටේ තියෙන මුදලක්, දීපලක් විකුණලා මුදලක් පිට රටකට ගෙන්න ගන්න කෙනෙකුට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් විවිධ ගැටලු මතුවලා තියෙනවා මේ අවස්ථාවේ. ඒ විතරක් නෙමෙයි ව්‍යාපාර කටයුතු කරන ඔබට ඔබේ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙන්නේ ආනයනය කරන භාණ්ඩ මත නම් ඔබට ඒ පිළිබඳවත් යම් ගැටලු මේ වෙනකොට මතුවලා තියෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ආයෝජන අවස්ථා පිළිබඳවත් යම් ගැටලු මතුවලා තියෙනවා. ඉතින් මේ සියල්ලටම අද දවසේ අපි පිළිතුරු ලබා දෙනවා. විදේශ ගනුදෙනු සම්බන්ධයෙන් ඔබට තියෙන ගැටලු අද කතා බහ කරනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්න අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ චතුර ආර්යදාස මහතාවත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ශානාස් කම්ලින් මහත්මියවත්. ආයුබෝවන් කියලා ඔබ දෙපළවම අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයුබෝවන් නෝකා. චතුර මහත්මයා අපිට මුලින්ම පැහැදිලි කළොත් මේ විදේශ විනිමය පනත මොකද්ද, මේ පනතේ සඳහන් වෙන කාරණා මොනවද කියලා? සුදී නෝකා, සියලු දෙනාටම සුබ දවසක්. අපේ වැඩසටහන ආරම්භ කරන මත්තෙන් මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ වැඩසටහන සඳහා අනුග්‍රහය ලබා දෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සාලිය බාලසූරිය මහත්මයා ඔවුන් ශ්‍රී ලාංකීය ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය ඔප්නංවා ගැනීම සඳහා දක්වන මාහු දායකත්වය. ඔබ අප හැමදෙනාම දන්නවා ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක පැවතුණත් මූල්‍ය සාක්ෂරතාවයේ විශේෂ ගැටලුවක් තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය කාලයේ කරන ලද සමීක්ෂණ වලින් පැහැදිලි වුණා මූල්‍ය සාක්ෂරතාවයේ මට්ටම 30-35 අතර තමයි තියෙන්නේ. අපේ සාමාන්‍ය සාක්ෂරතාවයේ 90 ගණන් වල තිබ්බත්. ඉතින් මේ
මූල්‍ය සාක්ෂරතාවේ ගැටලුව නිරාකරණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ පියවරක් හැටියට තමයි අද අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ විදේශ විනිමය සම්බන්ධ මේ වැඩසටහන හරහා. ඉනෝක මුලින්ම අපිත් එක්ක සාකච්ඡා කරන උත්සාහ කරේ මේ විදේශ විනිමය පනත සම්බන්ධයෙන්. ඇතරම බොහෝ අය දන්නේ නැතුව ඇති විනිමය පාලනය සම්බන්ධයෙන් මූලිකවම පැවති පනත තමයි 1953 අංක 24 කියන විනිමය පනත. මේ පනත 2017 අවුරුද්දේදී අහෝසි කරලා අලුත් පනතක් ගෙනාවා 2017 අංක 12 දරන විදේශ විනිමය පනත. මේ පනතින් තමයි විදේශ විනිමය සම්බන්ධ සියලුම කටයුතු නියාමනය වෙන්නේ. එහි මුඛ්‍යතම අරමුණ නැත්නම් මූලික අරමුණ වෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ප්‍රවර්ධනය සහ ඒ අවශ්‍ය නියාමනයන් සිදු කිරීම. මෙහි සම්පූර්ණ බලාධිකාරය පවතින්නේ මුදල් අමාත්‍යතුමා මත. එතුමාගේ බලය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට පැවරිලා තිබෙනවා නියෝජිත කාර්යයක් විදියට. මට මූලිකවම කියන්න ඕනේ මේ පනතේ ප්‍රධානතම කොටස් හතරක් තියෙනවා. පළවෙනිම කාරණය තමයි මෙහි ගනුදෙනු ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකක් සම්බන්ධයෙන් කතා කරනවා. පළවෙනිම ගනුදෙනු වර්ගය තමයි ජංගම ගනුදෙනු නැත්නම් වර්තන ගනුදෙනු කියලා කියනවා. කියන්නේ එදිනෙදා කරනු ලබන විදේශ විනිමය ගනුදෙනු මේ යටතට ගැනෙනවා. තමතරව තියෙන්නේ ප්‍රාග්ධන ගනුදෙනු. මේ සම්බන්ධ ඉදිරියේදී මාත් එක්ක ඉන්නවා අපේ ප්‍රාග්ධන ගනුදෙනු සම්බන්ධ විශේෂඥ යානිෂ්‍ය ප්‍රධානී ශානස් කම්ලී මගේ සහෝදරිය අය පැහැදිලි කරයි. ඒ සමගම පනත සාකච්ඡා කරනවා පුද්ගලයා සම්බන්ධ තත්ත්වය මත ඇතිවන නීතිමය සහ ඒ ක්‍රියාත්මක තත්ත්වය. ඒ කියන්නේ ඒ ගනුදෙනු කරන පුද්ගලයා හෝ ආයතනය දේශීය නේවාසික ආයතනයක්ද නැත්නම් අනේවාසික පුද්ගලයෙක්ද ආයතනයක්ද කියන කාරණය. මෙන්න මේ ඔස්සේ තමයි විදේශ විනිමය පනත හරහා සියලුම ගනුදෙනු සම්බන්ධයෙන් සාකච්ඡා විදිහට යන්නේ සාක්‍රියාත්මක වෙන්නේ. ඔව් ඒත් එක්කම අපි හඳුනා ගන්නට අවශ්‍යයි එහෙමනම් නේවාසික හා අනේවාසික යන කාණ්ඩවලට කවුද අයත් වෙන්නේ, ඒ වගේම ජංගම ගනුදෙනු හා ප්‍රාග්ධන ගනුදෙනු කියන්නේ මොනවද කියන කාරණයක් මම හිතන්නේ ශානාස් පැහැදිලි කළොත් හොඳයි. මුලින්ම ජංගම ගනුදෙනු හා ප්‍රාග්ධන ගනුදෙනු කියන්නේ මොනවද කියලා. ඕවෙනෝකා දැන් අපි දැන් සඳහන් කරා විදේශ විනිමය පනත පිළිබඳව. එතකොට මේ පනතේ 6 වෙනි වගන්තියයි 7 වෙනි වගන්තියත් තමයි මේ වෙලාවේදී වැදගත් වෙන්නේ. මොකද 6 වෙනි වගන්තිය තමයි ජංගම ගනුදෙනු මොනවද කියන එක අපිට සඳහන් කරලා තියෙන්නේ. එතකොට 7 වෙනි වගන්තිය ගත්තාම ප්‍රාග්ධන ගනුදෙනු සඳහා අමාත්‍යවරයාට තියෙන බලතල සහ ඒවා කොහොමද නියාමනය වෙන්නේ කියලා ඒ වගන්තියේ සඳහන් වෙනවා. එතකොට අපි පළවෙනියටම 6 වෙනි වගන්තිය නැත්නම් ජංගම ගනුදෙනු පිළිබඳ අවධානය යොමු කළොත් පනතට අනුව ජංගම ගනුදෙනු සඳහන් කරලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ව්‍යවස්ථාවලියේ 30 වෙනි ඡේදයට අනුව. එතකොට මේ 30 වෙනි ඡේදයට අනුව ජංගම ගනුදෙනු වර්ගීකරණය කරන ගනුදෙනුම තමයි අපේ විදේශ විනිමය පනත යටතේ වර්ගීකරණය වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි භාණ්ඩ හා සේවා ආනයන අපනයන සඳහා කරන ලැබීම් සහ ගෙවීම්, එතකොට ගන්න පොලි වලට ගෙවීම් සිදු කරනවා නම් ඒ ගෙවීම්, ලාභාංශ ගෙවීම්, එතකොට අපේ මොකක් හරි අධ්‍යාපන කටයුතු සඳහා ගෙවන යම් කිසි ගෙවීමක් තියෙනවා නම් ඒවා, එතකොට අපේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අපි මොකක් හරි සේවාවන් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් ඒවා, අපි සංචාරය කරන අවස්ථාවවලදී ගෙවන්න සම්බන්ධ වෙන සියලුම ගෙවීම් තමයි අපේ මේ ජංගම ගනුදෙනු යටතට වැටෙන්නේ. එතකොට අපේ 2021 අංක 2 දරන මෙහෙයුම් විධිවිධාන වලට අනුව තමයි ජංගම ගනුදෙනු කොහොමද කළ යුත්තේ සහ ඒවායේ වර්ගීකරණය කොහොමද කියලා අපි සඳහන් කරලා තියෙන්නේ. අපි මෙතනදී මතක තියාගන්න ඕනේ ජංගම ගනුදෙනු බැංකුවක් කරහා සිදු කරන වෙලාවේදී මහා බැංකුවෙන් හෝ විදේශ විනිමය දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒක අපේ බැංකුව හරහා තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කටයුතු කරන්නේ. එතකොට ඊට වඩා වෙනස් අවස්ථාවක් තමයි මේ ප්‍රාග්ධන ගනුදෙනු සඳහා තියෙන්නේ. ඒ අවස්ථාවේදී 7 වෙනි වගන්තියට අනුව තමයි මේ ප්‍රාග්ධන ගනුදෙනු මොනවද? ඒවට අනුමැතිය ලැබිලා තියෙන්නේ මොන වර්ග සඳහාද පිළිබඳව සඳහන් වෙන්නේ.
එතකොට මේකට අනුව අමාත්‍යවරයා තමයි මේ අනුමත ප්‍රාග්ධන ගනුදෙනු මොනවාද, ඒවට තියෙන සීමාවන් මොනවද, මොන වගේ ගනුදෙනුද අපිට කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. හැබැයි මේ සඳහන් කරන සීමාවන් නියෝග වශයෙන් තමයි අපි මේවා නිකුත් කරන්නේ. එතකොට ඒවට අනුව තමයි දැන් කවුරු හරි ගනුදෙනුකරුවන්ට ප්‍රාග්ධන ගනුදෙනු පිළිබඳ දැනුවත්භාවය ලබා ගන්න ඕන නම් ඒගොල්ලන් ඇත්තටම බලන්න ඕනේ මේ මොනවද අපි නිකුත් කරලා තියෙන නියෝග මේ සම්බන්ධයෙන්. දැන් ළඟදීම අපි පෙබරවාරි මාසයේ නියෝග අලුතෙන් නිකුත් කරලා තියෙනවා. ඒ නියෝගවලට අනුව අංක 1, අංක 2 සහ අංක 3 දරන මේ නියෝගයන් මම නම් වශයෙන් කියනවා නම් 22.13 ඇලයිරක් 34, 22.13 ඇලයිරක් 35, 22.13 ඇලයිරක් 36 කියන මූලික නියෝග 3 තමයි ප්‍රාග්ධන ගනුදෙනු කර යුත්තේ කොහොමද, ඒවට තියෙන සීමා මොනවද කියලා සඳහන් වෙන නියෝග. එතකොට කෙනෙක්ට මේ පිළිබඳව දැනුවත්භාවයක් ලබා ගන්න ඕන නම් මේ කියන නියෝග වලින් තමයි මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳව මහජනයාව දැනුවත් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී මම තවදුරටත් මතක් කරන්න ඕනේ අපිට මහ බැංකුව විදිහට විනිමය පාලන දෙපාර්තමේන්තුව නැත්නම් විදේශ විනිමය දෙපාර්තමේන්තුව තමයි මේ කටයුතු කරන්නේ. එතකොට අපිට ප්‍රායෝගිකව මේ තියෙන හැම කටයුත්තක්ම අපි හරහා කරන එක ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි අපිට ඉන්නේ මේ විදේශ විනිමය පනත 4 වෙනි වගන්තියට අනුව අපි පත් කරලා තියෙනවා බලයලත් වෙලෙන්ද. ඒ කියන්නේ අපේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකු තමයි අපි වෙනුවෙන් මේ කටයුතු ගනුදෙනුකරුවන් වෙත ඇත්තටම කරලා දෙන්නේ. ඒ පහසුකම් සලසලා දෙන්නේ මෙන්න මේ බලපත්‍රලාභී වාණිජ බැංකුව විශේෂ බැංකු හරහා. චතුර මහත්මයා අපි මේ නේවාසික හා අනේවාසික කියන කාණ්ඩ දෙකක් ගැන කියවුණා මේ පනත යටතේ. මෙන්න මේ නේවාසික යටතට සහ අනේවාසික යටතට අයිති වෙන්නේ කවුරුද කියලා පැහැදිලි කරගන්නට අවශ්‍යයි. ඉනෝකා ඒක ඉතාම සරල කාරණයක්. දැන් අපි නේවාසිකමද රෙසිඩන්ට් නැත්නම් අනේවාසික non resident කියලා අපි කියන්නේ. මේ යටතට ගැනෙන නිර්ණායකය වන්නේ පූර්ව මාස 12 නැත්නම් අපි දැන් ඉඳලා ආපස්සට මාස 12ක් බලලා ඒකේ දවස් 183ක් අවුරුද්දට දවස් 365ක් නේ තියෙන්නේ. ඒතරේ භාගයක් ඉක්මවන කාලයක් ලංකාවේ ඉන්න අය ඒගොල්ලන් ලංකාවේ පුරවැසියෝ නම් හෝ පුරවැසියෙකු හා විවාහ වී සිටින විදේශ රටක පුරවැසියෙක් නම් ඒගොල්ලෝ රෙසිඩන්ට්. මම හිතන්නේ ඔබට පැහැදිලි. ඒ කියන්නේ අපි හැමෝම රෙසිඩන්ට්. අපි ශ්‍රී ලාංකිකයෝ ලංකාවේ ජීවත් වෙන්නේ අපේ දොර නේවාසික. ඊට අමතරව ලංකාවේ කාව හරි කසාද බැඳලා විවාහ වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් දවස් 183කට වඩා මේ රටේ ඒගොල්ලෝ නේවාසිකය හැටියට සැලකන්නේ. ඊට අමතරව ඉනෝක යම් කෙනෙක් විදේශගත වෙලා ඉන්නවා නම් හැබැයි දවස් 182කට නොවැඩි. උපරිම 182යි. ඒගොල්ලෝ නිවාඩුවකට ගිහිල්ලා ඉන්නවා නම්, ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්නවා නම්, ව්‍යාපාර කරන්න, නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න, ඒ සියලුම දෙනා ඇත්තටම ගිහිල්ලා තියෙන తాවකාලික අවශ්‍යතාවයන් සඳහා ඒ හැමෝම අපි නේවාසික හැටියට තමයි සැලකන්නේ. අපි දවස් මේ 182 කියන නිර්ණායකය අරගෙන තියෙන්නේ විශේෂයෙන්ම අපේ දේශීය ආදායම් පනතේ සඳහන් වෙනවා මේ නේවාසික අනේවාසික කියන මේ කාරණය. එහිදී තෝන් බලන්නේ මේ දවස් 182ට මෙහානම් කොහොමද, ඊට එහානම් 182 ඉක්මවනවා නම් කොහොමද කියලා. එතකොට මේ යටතේ අපි ඔවුන් ගන්නවා නේවාසික අනේවාසික හැටියට. අමතරව දැන් අපි හිතමු ව්‍යාපාරයකට විදේශ ශ්‍රමය නැත්නම් විදේශ වෘත්තීමය ශ්‍රමය අපි කියන්නේ ප්‍රොෆෙෂනල්ස් කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා වැඩ කරනවා නම් මෙහි ඒගොල්ලෝ අවුරුදු 2ක් 3ක් ඒ වගේ කාලවලට වීසා නැත්නම් ලංකාවේ රැඳී සිටීම අවශ්‍ය බලය අවසරය අරගෙන ඉන්නවනම් ඒගොල්ලෝ නේවාසික හැටියට තමයි සැලකන්නේ. ඒ අනුව මම ආයෙත් කිව්වොත් දවස් 183 ඉක්මවන කාලයක් ලංකාවේ පසුගිය මාසවල ඉන්න නේවාසික ඊට අඩුවෙන් හිටියොත් අනේවාසික. එහෙම තමයි මේ යටතේ අපි නේවාසික අනේවාසික කියන කාරණය බෙදන්නේ. දැන් අපි දන්නවා විදේශ රටවල් එක ගනුදෙනු කරනකොට අපිට සාමාන්‍ය අපිට තියෙන ගිණුම් වලින් කරන්න බෑ. ඒ සඳහා වෙන් වෙලා තියෙන ගනුදෙනු පහසු කරන්න තියෙන ගිණුම් වර්ග මොනවද? ඒ පිළිබඳව පැහැදිලි කරනවා නම්
ගනුදෙනු කිරීම විදේශ මුදලින් සිදු කරන වෙලාවට අපි ගිණුම් වර්ග මූලිකවම දෙකක් භාවිතා කරනවා. එකක් පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම. personal foreign currency account කියන අපි සාමාන්‍ය බැංකු මේක භාවිත කරන්නේ PFCA කියලා. උන්ගේ පහසුවට. අනෙක් ගිණුම තමයි ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම. BFCA business foreign currency account. ඒ නමෙන්ම ගම්ම්‍ය වෙන පරිදි පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම කියන්නේ තනි පුද්ගලයන්. ඒගොල්ලෝගේ විදේශ මුදලින් සිදු කරන ගනුදෙනු සම්බන්ධයෙන් බැංකුවත් ශානාස් ඉස්සල පැහැදිලි කරා අපේ ගිණුම් සියල්ල පවත්වාගෙන යන්නේ අවසරලත් නියෝජිතයින් සමග නැත්නම් authorized dealers කියලා කියන්නේ ඒගොල්ලෝ ලංකාවේ ඉන්න බලපත්‍රලාභී බැංකු සියලුම වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකු යටතේ අපේ ජාතික ඉදිරිගැන්වීම් බැංකුවත් මේ විදේශීය මුදලින් ගනුදෙනු සිදු කරනවා. මෙන්න මේ ආයතන එක තමයි මේ ගිණුම් ආරම්භ කරන්නේ සහ ගනුදෙනු කරන්නේ. ඒ වගේම ව්‍යාපාරයක් නම් ඔවුන්ට ගිණුම ආරම්භ කරන ගිණුම අපි කියන්නේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුම කියලා සියලු ගනුදෙනු සිද්ධ කරන්නේ ඒ ගිණුම හරහා. උදාහරණයක් විදිහට කවුරු හරි විදේශගත වුණොත් ඔහු හෝ ඇය උපයන මුදල් ශ්‍රී ලංකාවට අපි කියනවා රෙමිට් කරනවා කියලා ප්‍රේෂණය කරනවා. ඒ මුදල් සඳහා අපිට මේ PFCA account එකක් නැත්නම් පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒ විදේශීය මුදලින්ම ගිණුම පවත්වාගෙන යන්න පුළුවන්. ඒ ආදී විදේශ මුදලින් කරන ගනුදෙනු සම්බන්ධ ගිණුම තියෙනවා. BFCA නැත්නම් ව්‍යාපාරික ව්‍යවහාර මුදල් ගිණුමේදී අපි විදේශ මුදල් උපයන්න සඳහා තමයි මේ ගිණුම තියෙන්නේ. විදේශ මුදල් උපයන්න. එතන මේ සමහර අය වරදව වටහා ගන්න විදේශ විනිමය උපයන්නේ අපි බඩුව අපනයනය කරලා. නේද? එක්ස්පෝර්ට්ස් බඩුව අපනයනය කිරීම නැත්නම් සේවා අපනයනය. එහෙමම නෙමෙයි. උදාහරණයක් විදිහට අපි දැන් නම් අපේ සංචාරක ව්‍යාපාරයේ යම් ගැටලු තියෙනවා. අපි දුන් සංචාරකයන් ලංකාවට ඇවිල්ලා වුන් අපි දුමු සලූන් එකකට කොණ්ඩා කපන මුතනකට ගිහිල්ලා උන්ට ඒ විදේශ මුදලින් මේ මුදල් ලබා දෙන්න පුළුවන්. ඒ ගන්න සලූන් එක නැත්නම් ඒ කොණ්ඩ කපන ස්ථානය කරගෙන යන කෙනාට මේ පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් බැංකුවත් එක්ක ආරම්භ කරලා ඒ සල්ලි තැන්පත් කරන්න පුළුවන්. ඒකෙදි හැමතිස්සෙම අපි කියන්නේ foreign exchange earner විදේශ මුදල් උපයන්න. උපයන එක අපනයනයක් වෙන්න ඕනේ නැහැ. ලංකාවේදී වුණා අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට එහෙම ව්‍යාපාර තියෙනවා උන් විශේෂයෙන්ම සංචාරක කලාපවල විදේශිකයින් මෙහි ඇවිල්ලා ඉන්න ඒ සංචාරකයින්ට අවශ්‍ය භාණ්ඩ සේවා සපයලා ඒ ලබා ගන්න මුදල් තැන්පත් කිරීම සඳහා මේ ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. නීතිය අනුව ඒ ලැබෙන මුදල් දවස් 7ක් ඇතුළත තැන්පත් කරන්න ඕනේ ඔවුන්ගේ විදේශ විනිමය ගිණුමට. මේක තමයි මූලිකව මේ ගිණුම් දෙකේ තියෙන වෙනස. බැංකුව මේ ගිණුම් ආරම්භ කිරීමේදී සාමාන්‍යයෙන් ඔවුන් සියලුම කියන්නේ KYC කියලා know your customer ගනුදෙනුකරුගේ සත්භාවය පිළිබඳ ඔවුන් අධ්‍යයනයක් කරලා ඒ අනුව තමයි ගිණුම ආරම්භ කරන්නේ. අපිට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න ඕනේ බැංකුවට. අපි විදේශ විනිමය උපයන්නේ නම් කොහොමද උපයන්නේ, මොනවද අපි සමන් කරන දේවල් සම්බන්ධයෙන්, නැත්නම් පුද්ගලික ගිණුමක් ආරම්භ කරනවා නම් මොකටද මේ ගිණුම ආරම්භ කරන්නේ, ඒ ආදී කරුණු බැංකුව දැනුවත් කර යුතුයි. ඒ ආකාරයට අවශ්‍ය ගිණුම් ඔබ විවෘත කරලා ඒ ගිණුම් හරහා ඔබේ ගනුදෙනු කටයුතු සිද්ධ කරනවා නම් ඔබේ ගනුදෙනු ඉතාම පහසු කරනවා සහ විධිමත් වෙනවා. ඉතින් මේ කාරණාවත් එක්කම අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක දිගටම රැඳිලා ඉන්න. අපි දේශීය වශයෙන් සහ විදේශීය වශයෙන් ඔබට කළ හැකි ආයෝජන මොනවද කියලා කතා කරනවා. ඒ අවස්ථාව පිළිබඳව කතා කරනවා මේ විරාමයෙන් පස්සේ. හිතන්න මේ ගැනත් අපේ කණ්ඩායමකට බැඳිලා තවත් අය බඳවා ගන්න. සල්ලි වලට අපෙන් බඩු අරන් ඒවා තවත් අයට විකුණන්න. ලැබෙන වාසිය හිතා ගන්නත් බෑ. මෙසේ කීමේ යමෙක් ඔබ පොළඹවයි නම් අහු වෙන්න එපා. එය නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් වේ. පරිස්සම් වන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. විදේශ විනිමය ගනුදෙනු පිළිබඳව තමයි අද දවසේ අපි අවධානය යොමු කරන්නේ. විදේශ විනිමය දෙපාර්තමේන්තුවෙන් තමයි අද ඔබත් එක්ක කතා බහ කරන්න නිලධාරී මහත්මීන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් මේ වෙලාවේ කතා කළ යුතුයි අනිවාර්යයෙන්ම ශානාස් මහත්මිය නේවාසික පුද්ගලයෙකුට ලංකාවේ ඉන්න පුද්ගලයෙකුට වෙනත් රටක ආයෝජනය කරන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. ලංකාවේ ඉන්න බොහෝ දෙනෙක් කැමති විදේශ රටවල ආයෝජනය කරන්න. කොයි විදිහටද අවස්ථාව තියෙන්නේ? ඔව් විනෝකා. දැන් අපි ඉස්සෙල්ලා කතා මහත් ලක් කළා කවුද මේ නේවාසිකයෙක් කියන්නේ කියලා. දැන් මේ නේවාසිකයා කියන්නේ ඔබ සහ මම වෙන්න පුළුවන්. එතකොට අපි විදේශ රටක ආයෝජනයක් කරනවා නම් අපිට
මම මුලදී සඳහන් කරපු විදිහට විදේශ විනිමය පනත යටතේ 7 වන වගන්තියට අනුව මුදල් අමාත්‍යවරයා තමයි රෙගුලාසියක් නිකුත් කරන්නේ මොනවලද ආයෝජනය කරන්න පුළුවන් කොපමණ සීමාවන් වලට යටත්වද කියලා. එතකොට ඒ අනුව මම නැවතත් කියන්නම් දැන් මේ ප්‍රාග්ධන ගනුදෙනුවක් කියලා අපි සඳහන් කරන්නේ ඔය කියන ඒ එක්තරා ගනුදෙනුව. මම නේවාසිකයෙක් විදියට පිටරට කරන ආයෝජනයන් මගේ ප්‍රාග්ධන ගනුදෙනුව. එතකොට ඒ ප්‍රාග්ධන ගනුදෙනුව පිළිබඳ තියෙන විධිවිධානයන් සඳහන් වෙලා තියෙන නියෝගය තමයි 22/13 යැලයිරක් 34 කියලා ඉස්සෙල්ලා මම සඳහන් කරපු පළවෙනි නියෝගය. එතකොට ඒ නියෝගයේ සඳහන් වෙලා තියෙනවා ඔබ ලැයිස්තුගත සමාගමක් නම් කොටස් කොමාරුවේ ලැයිස්තුගත සමාගමක් නම් ඇමරිකානු ජනපද මිලියන 2ක් වෙනකම් වර්ෂයකට ආයෝජනය කරන්න පුළුවන්. එහෙමත් නොවන සමාගමක් නම් ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත නොවන සමාගමක් නම් ඔබට ලිත් වර්ෂයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් කියන මුදලක් ආයෝජනය කරන්න හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි හිතමු අපි මහ බැංකුව හෝ ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හෝ ශ්‍රී ලංකා රක්ෂණ නියමන කොමිෂන් සභාව විසින් නියාමනය කරන ලබන යම්කිසි බලපත්‍රලාභී ආයතනයක් නම් ඒ වගේ අයටත් පුළුවන්කමක් තියෙනවා මේ නියෝගය යටතේ ලිත් වර්ෂයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් කියන ආයෝජනය සිදු කරන්න. ඒ වගේම සේවකාර්ථ සාධකාර මුදල් පනත යටතේ පිහිටුවන ලැබෙන සේවකාර්ථ සාධකාර මුදල් හෝ කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයාගේ අනුමැතිය ලැබෙන ඕනෑම අර්ථ සාධකාර මුදලකටත් දැම් හිමිකම් කියන්න පුළුවන් ලිත් වර්ෂයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක් දක්වා ආයෝජනය කරන්න. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් හරි පුද්ගලික වශයෙන් හරි ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් හැබැයි මේ තියෙන මේ සීමාවන් වෙන්නේ තමුන්ගේ ජීවිත කාලයටමයි. ඒකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 3ක් ලක්ෂ 2ක් කියන සීමාවන්ට යටත්ව ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. මේ ඔක්කොටම අමතරව තමුන්ට විදේශීය රටක කාර්යාලයක් පවත්වාගෙන යන්න මේ සමාගම් සහ හවුල් ව්‍යාපාර වලට ලක්ෂ 3 දක්වා බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වලට ලිත් වර්ෂයකට ලක්ෂ 5ක් ගානේ ආයෝජනය කරන්න හැකියාව තියෙනවා. එතකොට මොනවටද අපිට ආයෝජනය කරන්න පුළුවන් කියන ප්‍රශ්නය මතුවෙනවා. එතකොට මං කිව්වා ඉස්සෙල්ලා වගේ අමාත්‍යවරයා තමයි ඇත්තටම තීරණය කරන්නේ මොනවටද අපිට ආයෝජනය කරන්න අනුමැතිය දෙන්නේ කියලා. ඒ අනුව සාමාන්‍ය කොටස් වල ආයෝජනය කරන්න පුළුවන්. ඒක වරණීය කොටස් වලටත් ආයෝජනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒකක අපි යුනිට්ස් කියලා සලකන්නේ. එතකොට ඒකක වල ආයෝජනය කරන්නත් පුළුවන්. ඒ වගේම ණය කරගන්න ඕනේ නම් ඒ ණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සංස්ථාපිත බැඳුම් කර නැත්නම් අපි කියනවා කෝපරේට් බොන්ඩ්ස් කියලා. එතකොට කෝපරේට් බොන්ඩ්ස් වලින් එහෙම ආයෝජන කටයුතු කරන්නත් පුළුවන්. අවසාන වශයෙන් ස්වෛරයත්ව බැඳුම් කර අනිකුත් රාජ්‍යයන් මේ නිකුත් කරන අවස්ථාවන් වලදී ඒවා වල ආයෝජන කටයුතු කරන්නත් පුළුවන්. එතකොට මේ කියන සියලුම ආයෝජන කටයුතු කරන්න ඕනේ අපි නිශ්චිත ගිණුමක් හඳුන්වලා තියලා තියෙනවා. ඒකට අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් කියන්නේ OIA account කියලා. ඒ කියන්නේ outward investment account. ඒක ප්‍රතිමුඛ ආයෝජන ගිණුමක් කියලා තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. නමුත් එදිනෙදා භාවිතයේදී අපි ඕක පාවිච්චි කරන්නේ OIA කියන account එක තමයි ගොඩක් ඔය ගනුදෙනු කරුවන් ඕක අඳුරන්නේ. එතකොට මේ කියන අවසරලත් සීමාවන් වලට යටත්ව මේ සුදුසුකම් ලත් නේවාසික ආයෝජකයන්ට පුළුවන් වෙනවා මේ දීලා තියෙන ආයෝජන වර්ග නැත්නම් හඳුනාගත් ආයෝජන වර්ගයන් සඳහා තමුන්ගේ ආයෝජනයන් යොමු කරන්න. ඒ වගේම මේ ආයෝජනයන් වල මම මේ සඳහන් කරපු සීමා වලට වඩා වැඩියෙන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් කිසි කෙනෙක් ඒකත් කරන්න පුළුවන්. නමුත් ඒ සඳහා විශේෂ අවසරයක් ලබා ගන්න ඕනේ. එතකොට ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන්න ඕනේ මහ බැංකුවට. ඒ කියන්නේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. ඒකට අනුව අපි විශේෂ පර්මිෂන් එකක් නැත්නම් ස්පෙෂල් පර්මිෂන් එකක් මේ සඳහා අපි ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන සුදුසුකම්ලත් නේවාසික ආයෝජකයන්ට අපි ඒක සලසලා දෙනවා. දැන් මම මෙතන සඳහන් කළේ ඉනෝකා මේ ආයෝජනයන් යටත් වන ආයෝජන. එහෙනම් ඒ කියන්නේ සීමාවන් වලට යටත් වන ආයෝජන තමයි මම මෙච්චර වෙලා කිව්වේ. ඒ වගේම සමහර ආයෝජනයන් යටත් නොවන අවස්ථාවන් තියෙනවා. දැන් ඒ වගේ ආයෝජන අවස්ථාන් දෙකක් අමාත්‍යවරයා විසින් හඳුන්වලා දීලා තියෙනවා. ඒ එකක් ගත්තොත් පුද්ගලයන් විසින් සමහර වෙලාවල් වලට ආයෝජනය කරනවා මේ සේවක කොටස් හිමිකම් සැලැස්ම.
අපි කියනවා employee share option schemes. එතකොට ඒ වගේ වෙලාවකදී මම කොටස් වලට හිමිකම් පානවා නම් මට මේ කියන අවසරලත් ආයෝජනවල තියෙන සීමාවන් වලට මාව යටත් වෙන්නේ නැහැ. එතකොට ඒවා මට ආයෝජනය අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකුවක් හරි විශේෂිත බැංකුවක් හරි ආයෝජිත රටෙහි නියාමකවරයාගේ අවශ්‍යතාවය පරිදි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රාර්ථනය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ වගේ වෙලාවකදී මේ කියන සීමාවන් වලට මේ ආයෝජනයන් යටත් වෙන්නේ නැහැ. එතකොට අවසරයක් නොමැතිව මේ ආයෝජන සිද්ධ කරන්න පුළුවන්. ඔව් දැන් ඒ වගේම තමයි අනේවාසික පුද්ගලයන්ට අපේ රට තුල ආයෝජන අවස්ථා මොනවද කියලාත් පැහැදිලි කරගන්නට අවශ්‍යයි. මොකද දැන් අපි දන්නවා අනේවාසික කියන්නේ කවුද කියලා. සරලවම කිව්වොත් විදේශගත වෙලා ඉන්න යම් කෙනෙකුට විදේශයේ ඉන්න කෙනෙකුට ලංකාව තුල කොයි විදිහටද ආයෝජන කරන්න අවස්ථාව දීලා තියෙන්නේ මේ පනත යටතේ. එතකොට ඉනෝක මම දැන් ඉස්සෙල්ලා සඳහන් කරේ ලංකාවේ ඉන්න නේවාසිකයෝ ඔබත් මමත් වගේ පුද්ගලයින්ට පිටරටක කරන ආයෝජන. එතකොට දෙවන නියෝගය යටතේ 2021 අංක 2 දරන නියෝගය මගින් මුදල් අමාත්‍යවරයා විසින් අනේවාසිකයන්ට ලංකාවේ කරන්න පුළුවන් ආයෝජන මොනවාද? ඒවා කළ යුත්තේ කෙසේද කියන සඳහන් කිරීමක් මේ නියෝග වලින් සඳහන් වෙලා තියෙනවා ඇත්තටම. එතකොට ඒකට අනුව ඒ වගේ අනේවාසික ආයෝජකයෙකුට ලංකාවේ සමාගම් වල කොටස් අත්පත් කරගන්න පුළුවන්. එතකොට ණය සුරකුම්පත් වල ආයෝජනය කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ණය ප්‍රදානය කරන්න පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ණය ප්‍රදානය කරනකොට අපි හැමතිස්සෙම කියනවා සමාගම් තමයි ණය ලබා ගන්න සුදුසුකම් ලබන්නේ. පුද්ගලික කෙනෙක්ට පිටරටකින් අපිට ණයක් ගන්න බෑ ඇත්තටම. ගන්න පුළුවන්කම තියෙන්නේ සමාගම් වලට. එතකොට ඔබ සමාගමක් නම් වසර 3කට වඩා වැඩි කාල සීමාවක් සඳහා වෙන ණයක් නම් ගන්නෙ ඒක ලබා ගන්න මෙතනින් හැකියාව අපිට සැලසෙනවා. ඒ වගේම ඒ ගන්න ණය අපිට විශේෂ ගිණුමක් තියෙනවා මේ ණය දාගන්න. ඒක අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ external commercial borrowing account. අපි කියනවා ඒක ECBA නැත්නම් විදේශීය වාණිජ්‍ය ණය ගැනීමේ ගිණුම. එතකොට මේ ගිණුමට තමයි මේ ණය මුදල් ටික දාගන්න ඒ ණය සේවාකරණය කරන්න පුළුවන් වෙන්නේ මේ ගිණුම හරහාමයි. එතකොට මම කිව්වා මේ සමාගම් වලට ණය ගන්නත් පුළුවන් මේ ණය කාල සීමාව අවුරුදු 3කට වඩා වැඩි වෙන්න ඕන. තවත් අපි සැලසලා තියෙනවා යම්කිසි විදේශ විනිමය උපයන්නෙක් ඉන්නවා නම් ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා දැනගත්ත BFCA account එකක් තියෙන නැත්නම් විදේශ විනිමය උපයන්නෙක් වුණොත් ඒ වගේ කෙනෙකුට පුළුවන් වෙනවා මේ අවුරුදු 3කට වඩා අඩුවෙන් තියෙන ණය පිටරටින් ලබා ගන්න. එහෙම ගන්න ණය ඔහුට ව්‍යාපාරික විදේශ ව්‍යවහාර ණය ගිණුමක දාගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක කියනවා business foreign currency loan account එකක්. එතකොට ඒ account එකට දාලා ඒ අවුරුදු 3ක් හෝ ඊට වඩා අඩු කාලයක් ඇතුළත තමුන් උපයන විදේශ විනිමයෙන් මේ සේවාව කියන්නේ විදේශ විනිමය ණය සේවාකරණය කරන්න පුළුවන් නම් අවුරුදු 3කට වඩා අඩු කාල සීමාවක ණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මව් සමාගම විසින් ශාඛාවන් හෝ ව්‍යාපෘති කාර්යාල ලංකාවේ පවත්වාගෙන යන අවස්ථාවේදී ඒ මව් සමාගමෙන් ණය ගන්නත් අපි ඇත්තටම අවස්ථාව සැලසලා තියෙනවා. ඒ වගේම පුළුවන් වෙනවා සමාගම් වලට ඒකක බාර. අපි කියනවා යුනිට් ට්‍රස්ට් කියලා කියන්නේ. එතකොට යුනිට් ට්‍රස්ට් වල ඉන්වෙස්ට් කරාම නැත්නම් ආයෝජනය කරාම අපිට පුළුවන් වෙනවා මේ යුනිට්ස් මිලදී ගන්න. ඒ වගේම රජයේ සුරකුම්පත් භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ඒ වගේ දේවල් වල ආයෝජනය කරන්න අපි ඉඩසලස්සල දීලා තියෙනවා. ඊට අමතරව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර අපි කියනවා ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස් මේ බැඳුම් කරවල පවා අනේවාසිකයන්ට ආයෝජනය කරන්න මේ කියන නියමය මගින් ඇත්තටම ඉඩසලස්සලා දීලා තියෙනවා. ඊට අමතරව සුරකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුව හෝ අනෙකුත් රාජ්‍ය හිමිකම් සහිත ව්‍යවසායන් විසින් එහෙම නිකුත් කරන අවස්ථාවකදී ඒවට උනත් ආයෝජන කටයුතු කරන්න පුළුවන්. එතකොට නිශ්චල දේපල වල ආයෝජනය කරන්න කැමති අනේවාසිකයෙක් ඉන්නවා නම් ඒක අපි මේ තියෙන රෙගුලාසියෙන් ඉඩසලස්වලා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට කාලීන තැන්පතු අපි කියනවා ෆික්ස් ඩිපොසිට්ස් මේන්ටේන් කරන්න පුළුවන් කියලා ලංකාවේ. එතකොට කාලීන තැන්පතු වශයෙන් මුදල් කයම් කිසි කෙනෙක් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කියන නියෝගයට අනුව ඒගොල්ලන්ට පුළුවන් වෙනවා ලංකාවේ මේ ආයෝජන කටයුතු
කරන්න. හැබැයි මතක තියාගන්න ඕනේ මේ කරන ආයෝජන සියලුම ආයෝජනයන් අපි ඉස්සෙල්ලා සඳහන් කරපු විදිහට අපේ බලපත්‍රාභී වාණිජ බැංකුව හෝ විශේෂ බැංකුව යටතේනේ අපි මේ ගන්න පහසුකම් සලසන්නේ. එතකොට ඒගොල්ලන් හරහා ආමුක ආයෝජන ගිණුම් නැත්නම් inward investment account IIA කියලා තමයි මේක බොහොම ප්‍රසිද්ධ. එතකොට මේ account එක හරහා නැත්නම් මේ ගිණුම හරහා තමයි මේ අවශ්‍ය ආයෝජන මුදල් ටික අනේවාසික පුද්ගලයෙක් හෝ නැත්නම් අනේවාසික සමාගමක් වෙන්න පුළුවන් කවුරු හෝ වේවා ලංකාවේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනකොට ඒ අවශ්‍ය ආයෝජන මුදල් ටික මෙන්න මේ කියන account එක හරහා තමයි ලංකාවට එවිය යුත්තේ. දැන් ওই විදිහට විස්තර කරනකොට මේ ශානාස් චතුර මහත්මයා දැන් මේ වගේ ගැටලුවක් මතුවෙනවා. ඕනම පුද්ගලයෙකුට අනේවාසික ඕනම පුද්ගලයෙකුට ලංකාව තුළ ඕනම ව්‍යාපාරික ආයෝජනය කරන්න පුළුවන් කියලා. නෝකා එතන පොඩි දෙයක් තියෙනවා. අපි 2021 අංක 2 දරන රෙගුලාසිය යටතේ සඳහන් කරලා තියෙනවා ක්ෂේත්‍රයන් දෙකක්. එකක් තමයි බාණ්ඩ උගසර ගැනීම. ඒක තහනම්. ඊට අමතරව වෙරළ බඩ මසුන් නැල්ලීම. අපි කියන්නේ ඔය මූද වෙරළට ආශ්‍රිතව අන්නේ මසුන් නැල්ලීම විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ කරන්න නොහැකි ක්ෂේත්‍ර, ආයෝජනය කරන්න බැරි ක්ෂේත්‍ර. ඊට අමතරව තව එකක් තියෙනවා නෝක සිල්ලර වෙළඳාම. සිල්ලර වෙළඳාම සාමාන්‍යයෙන් විදේශිකයන්ට ශ්‍රී ලංකාවේ කරන්න බෑ. නමුත් ඒ විදේශික ආයෝජකයා ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 5ක් අඩුම වශයෙන් $5 million ගේනවා නම් එයාට ඒ ආයෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සුපර් මාකට් චේන් කියන අපේ සුපිරි වෙළඳසල් ජාල ඒ වගේ එකක් කරන්න පුළුවන්. මේ අඩුම තරමින් මිලියන 5ක් ලංකාවට ගේන්න ඕනේ. ඊට අමතරව ව්‍යාපාරයන් තියෙනවා ආයෝජනය කරන්න අවසර අරගෙන කරන්න පුළුවන් සහ යම් යම් සීමා අදාළ වන ආයෝජනයන්. මම හිතන්නේ අපේ මේ සම්බන්ධ විශේෂඥ ශානාස් ඉන්නවා. ඇයට පුළුවන් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. දැන් අපි සීමා ගැන කතා කරනවා නම් සාමාන්‍යයෙන් දැන් මම උදාහරණයක් ඇටියට කියන්නම්. දේශීය දැව භාවිතයෙන් සිදු කරන දැව පදනම් කරගත්ත කර්මාන්ත. නැත්නම් ශ්‍රී ලංකාවේ අපනයන ජාත්‍යන්තර වශයෙන් නිශ්චිත වශයෙන් සලාක ක්‍රමයට සීමා වෙනවා නම් ඒ වගේ භාණ්ඩ නිෂ්පාදනය. එතකොට තේ රබර් පොල් කොකෝවා සීනි කුළු බඩු වගා කරන මූලික වශයෙන් සකස් කරන කටයුතු වල නිරත වෙනවා නම් ඒවා ජන සංනිවේදනය, අධ්‍යාපනය, භාණ්ඩ ප්‍රවාහනය, සංචාරක නියෝජායතනය, නැව් ප්‍රවාහන නියෝජායතන ඒ වගේ ශේෂ්ත්‍රවල නියැලෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ වගේ සමාගම් වලට උපරිම දෙන්න පුළුවන් 40% කියන 40%ක අයිතිය විතරයි. අනේවාසිකයෙකුට දෙන්න පුළුවන් උපරිම අයිතිය වෙන්නේ 40%යි. නමුත් යම්කිසි අනේවාසික ආයෝජකයෙක්ට මේ 40%ට වඩා ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒකත් අපි ඇත්තටම මේ ආයෝජන එක සලසලා තියෙනවා. හැබැයි එතනදී සිද්ධ වෙනවා ඒ අයට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විශේෂ අනුමැතියක් මේ සඳහා ලබා ගන්න. එතකොට එහෙම විශේෂ අනුමැතියකට යටත්ව මේ 40% සීමාවට වඩා වැඩියෙන් ආයෝජනය කිරීමේ හැකියාවක් මේ නියෝගය වලට අනුව ලැබලා දීලා තියෙනවා. ඔව්. දැන් මේ විදිහට මේ කරුණු පැහැදිලි කරනකොට දැන් ව්‍යාපාර කටයුතු සඳහා ওই විදිහට ආයෝජනය කරනවා වගේම චතුර මහත්මයා සමහර පුද්ගලයන් ඉන්නවා අනේවාසිකයන් විජාතිකයන් ඉන්නවා ලංකාවේ තියෙන මේ සුපිරි නිවාස මිලදී අරගන්න උනන්දුවක් දක්වනවා. දැන් ඒ වගේ අයට කොයි විදිහටද ඊට කඩ තියන්නේ? එතන කිසිම ගැටලුවක් නැහැ නෝක. ඕනෑම විදේශිකයෙකුට අපි විජාතිකයෙක් කියන්නේ නැත්නම් අනේවාසිකයෙක් ඔවුන්ට ශ්‍රී ලංකාවේ නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගැනීමේ කිසිම ගැටලුවක් විදේශ විනිමය පැත්තෙන් නැහැ. ඇත්තටම මේවා අත්පත් කර ගැනීමේදී බලපාන ලංකාවේ ඉඩම් සහ දේපල සම්බන්ධ නීති තියෙනවා. මම දන්නවා ඉඩම් සම්බන්ධ නීතියක් තියෙනවා. ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ පනතක්. මට මතක විදිහට 2014 අංග 38 වගේ මට මතකයි. ඒ වගේ පනත් වල තිබෙන නීති රීති නියෝග වලට යටත්ව පැවරීම් සම්බන්ධ නීති රීති වලට යටත්ව ඕනෑම විදේශිකයෙකුට ඕනෑම අනේවාසිකයෙකුට විජාතිකයෙකුට ශ්‍රී ලංකාවේ තිබෙන නිවාස සංකීර්ණවල නිවාස මිලදී ගැනීමේ කිසිදු ගැටලුවක් නැහැ. එකම දේ තියෙන්නේ මුදල් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ ක්‍රමවේදය ශානාස් පැහැදිලි කළ පරිදි
IIA ගිණුමක් කරා නැත්නම් inward investment account ආමුඛ ආයෝජනයේ ගිණුම මට මතක විදිහට සිංහලෙන් අපි කියන්නේ ඒ ගිණුම හරහා තමයි මේ සල්ලි ලංකාවට එන්න ඕනේ. එහෙම නැතුව කෙලින්ම වෙන බැංකු ගිණුමකට හෝ ඒ දේපල අයිති පුද්ගලයා ගිණුමකට හෝ වෙන ක්‍රමවේද වලට ආයෝජනය කිරීමට පහසුකම් සැලසෙලා නැහැ. ආයෝජනය කළ යුත්තේ අපේ IIA ගිණුම හරහා. ඔව් දැන් ඒ විදිහට පහසුකමක් තියෙනවා නම් ඕනම කෙනෙකුට ලංකාවේ මේ වගේ සුපිරි නිවාසයක් ලැබී ගන්නට දැන් කෙනෙක්ට දැනගන්නට අවශ්‍ය වෙන්න පුළුවන් චතුර මහත්මයා මේ IIA ගිණුමට කොයි විදිහටද මේ ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ කියලා ඕනම කෙනෙකුට පුළුවන් දෙහිම ගිණුමක් ආරම්භ කරලා Tamanට අවශ්‍ය දේපල මිලදී ගන්න. ඔව් ඇත්තටම මේ සම්බන්ධයෙන් විදේශ විනිමය පැත්තෙන් කිසිදු ගැටලුවක් බාධාවක් සීමාවක් නැහැ. නමුත් බැංකුව අදාළ ගිණුම විවෘත කිරීමේදී එම ගනුදෙනුකරු සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයක් සිදු කරනවා. අපි සාමාන්‍යයෙන් ඒකට කියන්නේ KYC බලනවා කියලා. know your customer. ඒ ගනුදෙනුකරු අඳුන ගැනීමක් සිදු කරනවා. එතෙන්දී ගනුදෙනුකරුට ගොඩක් වෙලාවට ඔහුගේ පුද්ගලික තොරතුරු සහ එම ආයෝජනය සඳහා මුදල් රැගෙන එන ප්‍රභාවය නැත්නම් සෝස් කියලා කියන්නේ කොහෙන්ද මේ මුදල් ඔහු මේ සම්බන්ධයෙන් යොදවන්න උපයාගත්තේ කියන කාරණා පිළිබඳ බැංකුව දැනුවත් කරන්න සිද්ධ වෙනවා. ඒ හැරුණුකොට කිසිදු ගැටලුවක් නැහැ. දැන් ඒ වගේම තමයි දැන් මේ විදේශ රටක ඉන්න කෙනෙකුට මේ ආයෝජනය කරන කාරණාව ඒ විදිහට සාකච්ඡා වෙනකොට දැන් තවත් කෙනෙක් ඉන්න පුළුවන් ලංකාවේ ඉන්න කෙනෙක්. එයාගේ තියෙන අරමුදල් විදේශ රටකට ගෙන යන්න එයාට අවශ්‍ය වෙන්න පුළුවන්. මෙතනදී සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව බැලුවොත් බොහෝ දෙනෙක් ඉන්නවා මේ වගේ අය. දිත්ත පුරවැසිභාවය ලබාගත් අය ඉන්නවා. දරුවන් විදේශගත වෙලා ඉන්නකොට විශ්‍රාම ගිහිල්ලා දෙමාපියන් එහි ගිහිල්ලා ඉන්නවා. ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සහ ඒ අදාළ අරමුදල් ලබා ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. මෙන්න මේ අය වෙනුවෙන් කොයි විදිහටද නීතිය සහ මේ පනත යටතේ කරුණු කාරණා ක්‍රියාත්මක වෙන්නේ ශානාස් මහත්මිය? ඔයිනෝකා දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ අපේ නියෝග තියනවා කියලා නිකුත් කරපු ඒකේ තුන්වන නියෝගයෙන් තමයි මේ විගාමිකයන් කොහොමද ශ්‍රී ලංකාවේ තියෙන අරමුදල් තමුන්ගේ රටන නැවත ගෙන යන්නේ කියන අවශ්‍ය කරන නීතිය සම්පාදනය වෙලා තියෙන්නේ කියන නියෝගය මත. එතකොට ඒකට අනුව විගාමිකයෙක් කියලා හඳුන්වන්නේ අපේ වෙනත් රටක නිත්‍ය නේවාසික තත්ත්වය හෝ පුරවැසි බෑවේ ලබාගෙන තියෙනවා නම් ශ්‍රී ලාංකිකයෙක් ඔහුත් එතකොට මව හෝ පියා ශ්‍රී ලංකාවේ උපත ලද ශ්‍රී ලංකාවේ දිත්ව පුරවැසි භාවයක් ලබාගෙන තියෙනවා නම් ඒ වගේ කියන කොටාෂත් එතකොට මව හෝ පියා ලංකාවේ උපත ලැබලා තියෙනවා ඒ වගේම දරුවන්ගේ උපත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරලා තියෙනවා නම් මේ කියන සියලුම කොට්ටාශයන් අයිති වෙනවා මේ විගාමිකයෙකු කියන හැඳින්වීමට. එතකොට මේ විගාමිකයෙක් නම් නැත්නම් අපි කියනවා ඉමිග්‍රන්ට්. ඉමිග්‍රන්ට් කියන මේ හැඳින්වීම යටතට අපි එනවා නම් අපිට පුළුවන් වෙනවා සංක්‍රමණික දීමනාව නැත්නම් මයිග්‍රේෂන් allowance. මේ සංක්‍රමණික දීමනාව අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ අනිවාර්යයෙන් මේ විගාමිකේ සංක්‍රමණික දීමනාවට උරුමකම් ලබන්න. එතකොට තමුන්ගේ තියෙන නිශ්චල දේපල, සංචල දේපල, ස්පෘශ්‍ය අස්පෘශ්‍ය ඕනෑම දේපලකින් මේක ගෙනියන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට සාමාන්‍ය තත්ත්වය යටතේ නම් මේක අපිට පුළුවන් වෙනවා සංක්‍රමණික දීමනාව ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් දක්වා ගෙනියන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම පසුවට සඳහන් කරන්නම් අපේ නියමයක් ඉෂු කරලා තියෙනවා 22 වන වගන්තිය යටතේ වෙනම පනතේ 22 වන වගන්තිය යටතේ නියමයක් ඉෂු කරලා තියෙනවා නිකුත් කරලා තියෙනවා. ඒ නියමය යටතේ සීමාවන් පනවලා තියෙනවා. දැන් ඒ එහෙම සීමාවක් නැති අවස්ථාවකදී තමයි මම මේ කියන දේවල් බලංගු වෙන්නේ. දැන් මම ඉස්සෙල්ලත් සඳහන් කළා පළවෙනි නියෝගයේ යටතේ මම සඳහන් කළා කෙනෙක්ට ලංකාවේ ඉන්න නේවාසික පුද්ගලයෙක්ට කොහොමද පිටරට ආයෝජනය කරන්න පුළුවන් සහ ඒවට අදාළ සීමාව. නමුත් මේ අපේ කියන මේ නියමයන් මම කිව්වා ඉෂු නිකුත් කරලා තියෙනවා 22 වන වගන්තිය යටතේ. එතකොට මේ 22 වන වගන්තිය යටතේ ඉෂු කරපු නියමය නිසා අපිට සීමාවන් පනවලා තියෙනවා මේ කරන ප්‍රේෂණ පිළිබඳව. ඒ වගේ මේ එක පනවපු සීමාවට යටත් වෙනවා මේ සංක්‍රමණික දීමනාව කියන එක.
මම ඒ සීමාව නැතිව මම මේ සඳහන් කරන දේ සාමාන්‍ය නීතිය යටතේ කොහොමද ගෙනියන්න පුළුවන් සහ කොපමණ ප්‍රමාණයක්ද කියන එක තමයි මම මෙතන මේ සඳහන් කරන්න කැමති වෙන්නේ. එතකොට එහෙම පුද්ගලයෙක්ට පුළුවන් වෙනවා මං කිව්වා වගේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් ඊට වඩා වැඩියෙන් තියෙනවා නම් හැම අවුරුද්දම පුළුවන් වෙනවා ඇමරිකානු ඩොලර් 30000ක් කියන වාර්ෂික දීමනාව යටතේ ගෙනියන්න. එතකොට මේක ගෙනියන්න අපි විශේෂ ගිණුමක් හඳුන්වලා දීලා තියෙනවා. අපි ඒක සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් කියන්නේ CTRA account, capital transaction rupee account කියලා. එතකොට මේ account එක හරහා ඒක සාමාන්‍ය සිංහලෙන් මම හිතන්නේ සඳහන් වෙන්නේ ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම. එතකොට මේ ගිණුම හරහා තමයි ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඕනෑම කෙනෙක්ට මම කියන විදිහට ඉමිග්‍රන්ට් නැත්නම් විගාමිකයෙක් කියන හැඳින්වීමට යටත් වෙනවා නම් මට පුළුවන් වෙනවා මගේ තියෙන මෙහි තියෙන දීපල ප්‍රාග්ධන ගනුදෙනු රුපියල් ගිණුම නැත්නම් CTRA කියන account එක හරහා පිට රටට නැවත රැගෙන යන්න හැකියාව තියෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී තව දෙයක් මම මතක් කරන්න ඕනේ. තමුන්ගේ සමීපතම පවුලේ සමාජිකයින්ගෙන් ලැබෙන මුදල් ත්‍යාග පවා අපි සංක්‍රමණික දීවනාව යටතේ ගෙනියන්න හැකියාව සලසලා තියෙනවා. ඔව් දැන් එතනදී අපි නැවතත් මතක් කළොත් මේ විගාමිකේ කියන தත්ත්වයටපත් වෙන්න පුළුවන් කාරණා ටික කොයි යටතටද ගැනෙන්නේ කියලා. එනෝක දැන් අපි විගාමිකයෙක් වෙන්න නම් ඇත්තටම මම පිටරටක නිත්‍ය නේවාසික තත්ත්වයක් ලැබිලා තියෙනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරෙදී නම් කියන්නේ මම PR එකක් කරා. PR එකක් අරන් තියෙන කෙනෙක් නම් මම විගාමිකයෙක්. එතකොට මම සමහරට ලාංකිකත්වය මම එතන මගේ පුරවැසිභාවය නැති කරගෙන මම ඇත්තටම පිටරට පුරවැසිභාවය විතරක් කරන් තියෙනවා නම් එයත් ඇත්තටම ඉතින් විගාමිකයෙක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ද්විත්ව පුරවැසිභාවයක් ලබාගෙන තියෙන පුද්ගලයෙකුත් විගාමිකයෙක් කියන නිර්වචනයට අදාළ වෙනවා. එතකොට එහෙම තත්ත්වයක් තියෙනවා නම් තමයි මට මේ සංක්‍රමණික දීමනාව ගෙන යාමේ හැකියාව තියෙන්නේ. තව පොඩි දෙයක් මට මතක් කරන්න ඕනේ. දැන් මේ වෙලාවේදී අපි කියන්නේ තමුන්ගේ තියෙන මේ වත්කම් වලින් ලැබෙන උපචිත වූ ලැබීම් ගෙනියන විදිහනේ. යම් කිසි කෙනෙක්ට තියෙනවා නම් ඔය ජංගම කියන ආදායම් උදාහරණයක් විදිහට මට තියෙන ෆික්ස් ඩිපොසිට් එකක මට තියෙන පොලිය. එතකොට ඒ වගේම මගේ තියෙනවා නම් මෙහි තැන්පත් කරලා මගේ සේවක අර්ථ සාධක අරමුදලින් මට ලැබිච්ච EPF සල්ලි කියලා කියන්නේ. ඒ වගේ සල්ලියක් නැත්නම් බාරකාරාග මුදලින් මට ලැබිච්ච මුදල් ප්‍රමාණය. එතකොට අපි කියන්නේ පාරිතෝෂිකයක් ලැබෙනවා නම් එතකොට ඒ වගේ ඔය විශ්‍රාම වැටුප් කියන දේත් ඒකයි. ඒ වගේ ලැබීමක් තියෙනවා නම් මට ඒවා ජංගම ලැබීම් වශයෙන් තමයි සලකන්නේ. නැත්නම් වර්තන ලැබීම්. එතකොට ඒ වගේ වර්තන ලැබීමක් තියෙනවා නම් ඒවා මං කියන අර සංක්‍රමණික දීමනාවට යටත් වෙන්නේ නැහැ. ඒව ගෙනියන්න හැකියාව දීලා තියෙනවා. ඒවා අර මං කියන ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් 30000ක් කියන ඒ කියන සීමාවන් වලට යටත් වෙන්නේ නැහැ. නමුත් මං ආයිත් මතක් කරන්න ඕනේ අර විනිමය පනතේ 22 වන වගන්තිය අනුව අපි මෑතකදී හඳුන්වලා දීලා තියෙනවා නියමයක්. ඒ නියමයට අනුව නම් මේ කියන සංක්‍රමණික දීමනාවත් මේ කියන ජංගම ආදායම් නැවත රැගෙන යාමත් කියන මේ කරුණු සීමා කිරීමකට ලක් වෙනවා. අපි ඒක ගැන ඉදිරියේදී කතා කරමු. ඔව් ශානස් මහත්මියගේ පැහැදිලි කිරීමෙන් ඊටාම හොඳට මම හිතන්නේ පැහැදිලි වෙන්නට ඇති කොයි විදිහටද අපේ රට තුල තියෙන අරමුදල් ඔබට විදේශ රටකට ගෙන යන්නට අවස්ථාව තියෙන්නේ කියලා. ඒ ඔබතුමිය සඳහන් කළේ ශානස් මහත්මිය සාමාන්‍ය තොරතුරු සාමාන්‍යයෙන් තියෙන නීතිමය තත්ත්වය. දැන් මේ වෙනකොට තියෙන අලුත්ම තත්ත්වයක් පිළිබඳවත් ඔබතුමිය සඳහන් කළා. මොකක්ද ඒ තත්ත්වය? එනෝකා මම නිතරම අපේ පළවන නියෝගයක් තුන්වන නියෝගයක් කතා කරන අවස්ථාවේදී නිතරම මතක් කළා මේ අපි නිකුත් කරලා තියෙනවා කියලා විනිමය පාලන පනතේ 22 වන වගන්තියට අනුව නියමයක්. එතකොට මේ නියමය අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ order 22 කියලා. එතකොට මේ order 22 එකට අනුව යම්කිසි සීමාවන් පනවලා තියෙනවා අපිට කරන්න පුළුවන් ආයෝජනවල අපිට ගෙනියන්න පුළුවන් සංක්‍රමණික දීමනාව පිළිබඳව තවත් බොහොමයක් ප්‍රාර්ථන වියදම් සම්බන්ධයෙන් අපි සීමාවන් පනවලා තියෙනවා. ඊට කලින් මම කියන්නම්කො මේ
22 වෙනි වගන්තිය කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ 22 වෙනි වගන්තිය කියලා කියන්නේ ශ්‍රී ලංකාව තුලට හෝ පිටතට විදේශ විනිමය ගලාගෙන යනකොට හෝ එනකොට මුදල් මණ්ඩලයේ මතය පරිදි ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් වෙනවා කියලා හිතනවා නම් මුදල් මණ්ඩලයට පුළුවන් වෙනවා උපදෙස් ලබා දෙන්න අමාත්‍යවරයාට මෙන්න මෙහෙම ගැටලුවක් පවතිනවා. ඒ අවශ්‍යතාවය අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව අපිට පුළුවන් වෙනවා පනතේ 5 වෙනි 6 වෙනි 7 වෙනි හෝ 8 වෙනි වගන්තියේ කුමක් සඳහන් වෙලා තිබ්බත් ඒ කියන්නේ දැනට ඉෂුව වෙලා තියෙන නැත්නම් දැනට නිකුත් වෙලා තියෙන රෙගුලාසි මොනවා වුණත් ඒවෙන් මොන වගේ ප්‍රාග්ධන වියදම් අනුමත කරලා තිබ්බත් මේ වගේ නියෝගයක් ඉෂුව කරලා නැත්නම් නියමයක් ප්‍රකාශයටපත් කරලා ඒ තියෙන සීමාවන් වලට මේ තියෙන ප්‍රාග්ධන වියදම් යටත් කරන්න. එතකොට එහි අනුව තමයි අපි මේ ගැසට් පත්‍රයක් බොහොම මෑතකදී ඉෂුව කරලා නිකුත් කරලා තියෙනවා. ඒ ගැසට් අංකය කියනවා නම් 22.34යි ඇලවිලා 49. මේ ගැසට් පත්‍රය අපි නිකුත් කරලා තියෙන්නේ 2021 ජූලි 2 වෙනිදා. එතකොට මේ කියන ජූලි 2 වෙනිදා මේ කියන 22 වෙනි නියමයට අනුව විගාමිකයෙක් නැත්නම් අපි කියනවා ඉමිග්‍රන්ට් කෙනෙක්. ඉමිග්‍රන්ට් කෙනෙක් තමුන්ගේ සල්ලි ලංකාවෙන් බැහැරට ගෙනියන අවස්ථාවන් වලදී අපි කියලා තියෙනවා මම ඉස්සෙල්ලා කිව්වා සමීපවතම නෑදෑයන්ගෙන් තමුන්ට ලැබෙන මුදල් ත්‍යාගත් ගෙනියන්න පුළුවන් කියලා. නමුත් මේ තියෙන නියෝගය අනුව ඒක කරන්න බෑ. ඒ වගේම පළවෙනි වතාවට නම් තමුන් මේ සංක්‍රාමනික දීමනාව ගෙනියන්න හදන්නේ ඒ වගේ වෙලාවකදී ඉස්සෙල්ලා මම කිව්වා ඇමරිකානු ඩොලර් ලක්ෂ 2ක් වෙනකන් ගෙනියන්න පුළුවන් කියලා. නමුත් මේ නියෝගය යටතේ මේ නියමය යටතේ ඇත්තට මේක ඇමරිකානු ඩොලර් 30000ක් දක්වා අඩු කරලා තියෙනවා. ඒ වගේම මීට පෙර සංක්‍රමණික දීමනාව යම්කිසි කෙනෙක් ගෙනහිලා තියෙනවා නම් ඒ වගේ කෙනෙක්ට පුළුවන් වෙන්නේ ඇමරිකානු ඩොලර් 10000ක් රටෙන් ගෙනියන්න විතරයි. ඒ වගේම මං කිව්වා සාමාන්‍ය තත්ත්වය යටතේ වර්තන ආදායම් නැත්නම් අපි කියනවා ජංගම ආදායම් කරන්ට් ඉන්කම් තියෙනවා නම් මං කිව්වා EPF පෙන්ෂන් තමුන්ට ලැබෙන ෆික්ස් ඩිපොසිට් වල තියෙන පොලිය ඒ වගේ දේවල් ඉස්සර අපි කියනවා සාමාන්‍ය නීතිය යටතේ ගෙනියන්න බාධාවක් නැහැ. සීමාවක් නැහැ ඒකේ. නමුත් මේ අවස්ථාවේදී ඒ ගෙනියන වර්තන ආදායම් පවා ඇමරිකානු ඩොලර් 30000ක් කියන සීමාවට යටත් වෙනවා. එතකොට මේ නියමේ අපි ජූලි 2 වෙනිදා මම කිව්වා නිකුත් කරලා තියෙන්නේ මේක මාස 6ක් කියන කාල සීමාවක් තුළ බලපැවැත්වෙනවා. එතකොට මේ කාල සීමාව තුළදී සංක්‍රමිත දීමනාව ගෙනියන්න බලාපොරොත්තු වෙනවා නම් එයාට ඇත්තටම බලන්න වෙන්නේ මේ අර කියපු 3 වෙනි නියෝගය නෙමෙයි ඇත්තටම බලන්න වෙන්නේ මේ 22 වෙනි වගන්තිය යටතේ අපි නිකුත් කරලා තියෙන මේ 22 වෙනි නියමය. එතකොට ඒක මේ සංක්‍රාමනික දීමනාවලට බලපැවැත්වෙන විදිය. ඒ වගේම මම අර කිව්වා පළවෙනි නියෝගය යටතේ ලංකාවේ කෙනෙක්ට පිටරටේ කොහොමද ආයෝජනය කරන්න පුළුවන් මොනවද සීමා කියලා. එතකොට මේ සීමා ගත්තා ඇත්තටම අපි කියලා තියෙනවා මේ නියමය යටතේ කරන්න බෑ. නමුත් කොන්දේසි 4ක් සඳහන් වෙනවා. පළවෙනි කොන්දේසිය තමයි පිටරටින් ගන්න ණයක් පාවිච්චි කරලා ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ වෙලාවකදී ඒ ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම එහි තියෙන නීතියක අවශ්‍යතාවය නියාමනය කරන කවුරු හරි නීතියක් මගින් ඒ ආයෝජන අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා නම් ඒ වගේ වෙලාවකදී කරන ආයෝජනයනොත් අපි ඇත්තටම කරන්න ඉඩ දීලා තියෙනවා. ඒ වගේම අමතර ආයෝජනයක් තමුන්ගේ දැනටමත් එහි ස්ථාපිත කරලා තියෙන ශාඛා කාර්යාලයට හෝ ආයෝජනය කරලා තියෙන සමාගමට හරි අමතර ප්‍රාර්ථනාවක් අවශ්‍ය වෙන අවස්ථාවකදී ඒ වගේ වෙලාවකදී අපි ඇමරිකානු ඩොලර් 10000ක් කියන මට්ටම වෙනකන් ආයෝජනය කරන්න සලස්වලා තියෙනවා. අවසාන වශයෙන් තමුන්ගේ නියෝජිත ආයතනයක් තියෙනවා නම් පිටරට ස්ථාපනය කරලා ඒ වගේ වෙලාවකදී ඒගොල්ලන් ඇත්තටම ආදායමක් උපයන්නේ මගේ මෙහෙ තියෙන ආයතනය හෝ සමාගමේ එහෙ තියෙන ශාඛා කාර්යාලය ගොඩක් වෙලාවට නියෝජිත ආයතනය මගින් කරන්නේ මගේ මෙහෙ තියෙන ව්‍යාපාරික කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කරන එක. ඒකට ඒ වගේ කරන ආයතනයකට ඇත්තටම ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ හේතුව ගැන සලකලා බලලා අපි ඇත්තටම ඇමරිකානු ඩොලර් 30000ක් දක්වා ඒ වගේ කාර්යාලයක් පවත්වාගෙන යන්න දැනටමත් පවත්වාගෙන යන කාර්යාලයකට වියදම් දරන්න ඇත්තටම ඉඩ සලස්වලා තියෙනවා.
එතකොට දැන් මම ඔය නිතරම කියන්නේ දැන් මේ 22 වන නියමය අනුව තමයි අපි දැන් මේ තියෙන මේ ආයෝජන කටයුතු සීමා කරලා තියෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක්ට මම මුලදී කිව්වා පළවෙනි නියෝගය කියනකොටම පිටරට ආයෝජනය කරන වෙලාවේදී මුදල් අමාත්‍යවරයා තමයි ඇත්තටම නියමනය කරන්නේ කොච්චර ප්‍රමාණයක් කොච්චර ආයෝජන අවස්ථාවන් වලදීද දාන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේ වෙලාවකදී මම කිව්වා ඊට වඩා වැඩියම ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මහ බැංකුවට එන්න පුළුවන් කියලා. හැබැයි මේ නියමය අනුව මුදල් මණ්ඩලයේ තියෙන අධිකාරිය පවා සීමාවට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ අවස්ථාවන් දෙකක් විතරයි මුදල් මණ්ඩලයටත් ඇත්තට සලකලා බලලා විශේෂ අනුමැතියක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. පළවෙනි අවස්ථාව වෙන්නේ පිටරටින් ණයක් අරගෙන ඒක ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාවක්. දෙවන අවස්ථාව වෙන්නේ අර කරන ආයෝජනයේ එහෙ තියෙන නියාමනය කරන අධිකාරීන් වලට අනුව තමුන්ට වැඩිපුර මුදලක් ආයෝජනය කිරීමේ අවශ්‍යතාවයක් මතුවෙනවා නම් ඒ වගේ දේවල් වලට තමයි ඇත්තටම මුදල් මණ්ඩලයට විශේෂ අනුමැතියක් ලබා දෙන්න සලස්වලා තියෙන්නේ. එතකොට ඇත්තටම මේ 22 වන වගන්තිය යටතේ නියමයක් ඇත්තටම අපි මෙහෙම නිකුත් කරලා තියෙන අවස්ථාවකදී කිසිම කෙනෙක්ට මේකෙන් බැහැරව කටයුතු කරන්න බෑ හිනෝක. අපි ඒක චුට්ටක් මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. දැන් ඒත් එක්කම තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි අපි දන්නවා අපේ දරුවන් ලංකාවේ දරුවන් බොහෝ දෙනෙක් විදේශ රටවල් වලට ගිහිල්ලා උසස් අධ්‍යාපනය හදාරනවා. චතුර මහත්මයා දැන් මේ දරුවන්ට ගොඩක් වෙලාවට අර මුදල් සපයන්නේ ලංකාවේ ඉන්න දෙමාපියන්. දැන් මේ කාලයේදී කොයි විදිහටද මේ කටයුත්ත ක්‍රියාත්මක වෙන්නේ? ඒ වගේ යම් සීමා තියෙනවද කියන ගැටලුව මතුවෙනවා. ඔබ කිසිදු සීමාවක් නැහැ මෙතන. මේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන වේදම් සහ අධ්‍යාපන කටයුතු සඳහා කරනු ලබන ගෙවීම් සියල්ලම ජංගම ගනුදෙනු හැටියට තමයි සැලකෙන්නේ. අපි මුලිනුත් සාකච්ඡා කරා ජංගම ගනුදෙනු සම්බන්ධයෙන් කිසිදු සීමාවක් පනවා නැහැ. නමුත් දෙමෝපියන් කියන කාරණේ සත්‍යතාවයක් තියෙනවා. ඔවුන් බැංකුව වලට ගිහිල්ලා තමන්ගේ බැංකු නිලධාරියාගෙන් ඇහුවාම ඔවුන්ගේ දරුවන් සල්ලි ප්‍රේෂණය කරන මුදල් යවන්න සමහරවිට ඒ නිලධාරීන් ප්‍රකාශ කරනවා මේ වෙලාවේ යවන්න විදියක් නැහැ. ඒ සීමා කිරීම සිදු කරලා තියෙන සමහර මහ බැංකුවෙන් සීමා කළා නැත්නම් රජයෙන් සීමා කළා. නමුත් ඇත්තම තත්ත්වය නම් එහෙම කිසිදු රජයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් හෝ කිසිදු සීමාවක් පනවලා නැහැ. මේ අවස්ථාවේදී ඇත්තටම වෙලා තියෙන්නේ බොහෝ දෙනෙක් දන්න පරිදි ලංකාවේ වෙළඳපොලේ විදේශ විනිමය අපි කියන ද්‍රවශීලතාවය කියලා. ඒ කියන්නේ වෙළඳපොලේ තියෙන ඩොලර් ප්‍රමාණය සීමා සහිත තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මොකද අපේ කොරෝනා තත්ත්වය සමග ප්‍රධාන වශයෙන්ම රටට විදේශ විනිමය ලැබුණු සංචාරක ව්‍යාපාරය අඩපණ වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය හරහා අපිට ඩොලර් බිලියන 3කට වගේ ප්‍රමාණයක් ලැබුණා. ඒ සියල්ල මේ අවස්ථාවේ ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපේ රට තුළ තියෙන ඩොලර් වල යම්කිසි සීමාවක් ඉංග්‍රීසියෙන් තියෙනවා. අනේ ඒ තත්ත්වයේ කළමනාකරණය කිරීම සඳහා බැංකු උත්සාහ කරනවා. ඒ නිසා තමයි මේ තත්ත්වයන් වල සමහර වෙලාවට ගනුදෙනු කරුවන්ට බැංකු කියන්නේ මේ වෙලාවේ යවන්න බෑ. පොඩි දවස් දෙක තුනක් ඉන්න. ඒ වගේ සඳහන් කරන්නේ. එහෙම නැතුව කිසිම සීමාවක් ඉන්නක අපි පනවලා නැහැ. අද ඔබතුමා එහෙම සඳහන් කරනකොට මට යම්කිසි සිද්ධියක් මතක් වෙනවා. පසුගිය මාසයක් වගේ ඇතුළත සිද්ධ වෙච්ච සිද්ධියක්. එක්තරා දරුවෙක් එයා විදේශ රටක ඉඳලා ඇවිල්ලා මේ කොරෝනා වසංගතය නිසා ලංකාවට ඇවිල්ලා එයා ඔන්ලයින් ක්‍රමයට එයාගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. අවසාන විභාගයට මුදල් බඳින්න ගිය වෙලාවේ බැංකුවෙන් කියලා තියෙනවා ඩොලර්ස් නැති නිසා අපිට මේ ගෙවීම කරන්න විදිහක් නැහැ කියලා. එයාගේ ගිණුමේ මුදල් තිබ්බත් එයාට විදිහක් තිබුණේ නැහැ එයාගේ විභාග ගාස්තු ගෙවන්න. දැන් ඒ වගේ වෙලාවකදී ඊටාම අසරණ වෙනවා. එතකොට සමහර ලාවට කියලා තියෙන්නේ මේ අපිට මේක කරන්න බැහැයි කියලා. එතකොට එයාගේ ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු තව වසරකට එහාට යනවා. සමහරවිට මාස 6කට එහාට යනවා. දැන් ඔය මම දන්න එක දරුවෙක් තවත් බොහෝ දෙනෙක් ඇති ඔය ප්‍රශ්නෙට මැදි වෙලා. මොකද මෙතන යථා තත්ත්වය? මොකද ඒ දරුවට කරන්න පුළුවන් එතකොට? ඇත්තටම අපේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂ දෙපාර්තමේන්තුවක් තියෙනවා. අපි ඒකට කියන්නේ ඉන්ටර්නැෂනල් ඔපරේෂන් එක ජාත්‍යන්තර මෙහෙයුම් දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව සියලුම බැංකු දැනුවත් කරලා තියෙන්නේ මේ සීමිත විදේශ විනිමය තත්ත්වයේ යටතේ ප්‍රමුඛතාවය අඳුනගෙන ඉහළ ප්‍රමුඛතාවයක් තියෙන ගනුදෙනු සඳහා
මූලිකත්වය ලබා දෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මෙතන සමහර වෙලාවට බැංකුව එය අඳුනා ගැනීමේ ගැටලුවක් මතුවෙන්න පුළුවන්. නැත්නම් මේ සිද්ධිය පැහැදිලි කරනකොටම තේරෙනවා ගෙවීම නිශ්චිත දවසක් තියෙනවා. එදාට කලින් ගෙවන්න ඕනේ. එහෙම නැති වුණොත් එයාගේ අධ්‍යාපනය කරගෙන යෑමේ ගැටලුවක් ඇති වෙනවා. විශේෂයෙන්ම අවසන් වසරේදී විභාග ඉවර කරගන්න බැරි වෙනවා. ඒ තුළ තව වැඩි පිළිවෙලක් යනවා. ඒ නිසා බැංකුව දැනුවත් කරලා තියෙන්නේ ඒ අවශ්‍ය ඇනලිසිස් එක නැත්නම් අධ්‍යයනය හරියට කරලා ප්‍රමුඛතාවය අඳුනගෙන කටයුතු කිරීම සඳහා කොහොමුණත් මේ විදේශීන් මේ ගැටලුව අපි විශ්වාස කරනවා කෙටි කාලීනව මේක විසඳෙයි අපේ රටට විදේශ විනිමය ගෙනීමේ උපක්‍රමයන් රසක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. අපි විවිධ රටවල් සමග ආයතන සමග කටයුතු කරගෙන යනවා. ඉතින් මේ තත්ත්වය කෙටි කාලීනව පවතින මේ තත්ත්වය අපි විශ්වාස කරනවා ඉතා නුදුරු අනාගතයේදී විසඳෙයි කියලා. කොහොම වුණත් ඒ වගේ සාධාරණ ප්‍රශ්නයකදී මම හිතන්නේ ඒ දරුවට හරි ඒ අදාළ අයට ශ්‍රී ලංකා මහා බැංකුව අමතන්න පුළුවන්. ශ්‍රී ලංකා මහා බැංකුවට කතා කරලා අපේ 0.11477.3 කියන අංකයට ප්‍රශ්නය පැහැදිලි කරාම අදාළ නිලධාරීන් යොමු කරයි අපිට පුළුවන් ඕනෑම උපකාරයක් ඒ අවස්ථාවේදී බැංකුව සමග කතා කරලා ලබා දීමට අපේ කිසිම පැකිලීමක් නැහැ. ඔයත් එක්කම දැනගත යුතු කාරණයක් තියෙනවා චතුර මහත්මයා. දැන් විවිධ බැංකුවල දැන් Tamanට මේ මාසය තුල දෙන්න පුළුවන් පිටතට නිකුත් කරන්න පුළුවන් ඩොලර් ප්‍රමාණයක් තියෙනවා නම් විවිධ බැංකුවල තියෙන මේ සංචිතයත් එක්ක වෙනත් බැංකුවකින් මේ අවශ්‍යතාව සපුරා ගන්න හැකියාව තියෙනවද? ඉනුක සාමාන්‍යයෙන් සියලුම බැංකුවල ද්‍රවශීලතාවයන් වල ලොකු වෙනසක් නැහැ. නමුත් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද ඔවුන්ට සමහර වෙලාවට ඔවුන් එක ගනුදෙනු කරන ආයෝජකයින් විශේෂයෙන්ම අපනයනකරුවන් ඉන්නවා. ඔවුන්ගේ ලැබෙන ලැබීම් තිබෙනවා. ඒ වගේම විදේශයන්හි වැඩ කරන වෘත්තිකයින් ඉන්නවා. ඔවුන්ගේ කිරුම් වලට ලැබෙන ප්‍රේෂණ තිබෙනවා. මේ ලැබීම් විදේශ විනිමය ලැබීම් වල පොඩි වෙනසක් බැංකුවෙන් බැංකුවට තියෙන්න පුළුවන්. සමහර බැංකුවකට ගොඩක් විදේශ විනිමය ලැබෙන දවසක තව බැංකුවකට ලැබෙන්නේ නැති දවසක් වෙන්නත් පුළුවන්. අනේ ඒ වගේ තත්ත්වයන් එක තමයි සමහරවිට අපි දැකලා තියෙන්නේ. එක බැංකුවකින් මේ වැඩේ අද කරගන්න පුළුවන් වුණාට තව බැංකුවකින් සමහරවිට එදාට ඒක අනුදැනුව කරගන්න බැරි වෙනවා. සමහර බැංකුත් ඒ අවස්ථාවේදී මම දැකලා තියෙනවා ගනුදෙනු කරවන්න උපදෙස් දෙනවා මේ බැංකුවේ අද විදේශ විනිමය තියෙනවා ඒකට පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒක එදා ඇති වෙන කෙටි කාලීන තත්ත්වයක්. එහෙම නැතුව සාමාන්‍යයෙන් තත්ත්වය නෙමෙයි. ඒක මම හිතන්නේ මේ සියලු තත්ත්වයන් සමනය වෙයි තම කෙටි කාලයකදී. මේ කාලීන අවශ්‍යතාවත් එක්ක අලුතෙන් විශේෂ තැන්පත් ගිණුම් හඳුන්වා දීලා තියෙනවාද මහා බැංකුව විසින්? මොනවද ඒ? අපි ශ්‍රී ලංකා මහා බැංකුව විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය සහ මුදල් අමාත්‍යතුමාගේ අනුමැතියෙන් ආරම්භ කළා මේ විශේෂ තැන්පතු ගිණුමක් ස්පෙෂල් ඩිපොසිට් account. අපි SDA account කියලා කෙටියෙන් එකට කියන්නේ. මේ ගිණුම ආරම්භ කළේ රටට විදේශ විනිමය ගලායම තවත් ප්‍රවර්ධනය කරන්න නැත්නම් අපේ විදේශ විනිමය ලංකාවේ එවීමේ ඒ තත්ත්වය ආකර්ෂණයක් ඇති කරන ඒ සඳහා ආකර්ෂණයක් ඇති කරන ආරම්භණින් තමයි මේ ගිණුම ආරම්භ කරේ. ඉතින් විශේෂය තමයි දැනට විදේශ විනිමය ගිණුම් සඳහා ලබා දෙන පොලියට අමතරව වැඩිපුර 102ක වාර්ෂිකයට 102ක පොලියක් හිමි වෙනවා. උදාහරණයක් විදිහට දැන් අපේ තියෙන ගිණුමට ලැබෙන 3%යි නම් පොලිය මේ දෙකත් එක්ක 5%ක් ලැබෙනවා. දැන් පොලිය 5%ක් නම් මේ 2%ත් එක්ක 7%ක්. ඒ නිසා වැඩිපුර පොලියක් විදේශ විනිමයෙන් උපය ගන්න පුළුවන්. ඒ වගේ මේ මුදල් රුපියල් වලිනුත් ආයෝජනය කරන්න පුළුවන් රුපියල් ගිණුම් වල විශේෂම දේ තමයි මේ ආයෝජන සියල්ල ලංකාවට ලැබීම් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ කෙනෙක්ගේ ගිණුමක තියෙන විදේශ විනිමය මේ විශේෂ තැන්පත් ගිණුමේ ආයෝජනය කරන්න බෑ. හැමතිස්සෙම මේ මුදල් ලංකාවට ලැබෙන්නේ ප්‍රේෂණයක් වෙන්න ඕනේ. විදේශ රටක ඉන්න ශ්‍රී ලාංකිකයින් හෝ වෙනත් ඕනෑම කෙනෙක් ලංකාවට මුදල් ලබා දෙන්න ඕනේ රටට ඒ මුදල් සඳහා ඒ ගිණුම විවෘත කරලා ඒ ගිණුමට විශේෂයෙන් 100%ක වැඩිපුර පොලියක් ලබා දෙනවා.
ඊට අමතරව කවුරු හරි ලංකාවට එනකොට ඩොලර් 15000ක් තමයි උපරිම ළඟ තියාගන්න පුළුවන්. ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාවට ගේනවා නම් ඒක ප්‍රකාශ කරන්න ඕනේ. කියන්නේ ඩික්ලෙයාර් කරනවා කියන්නේ අපි ප්‍රකාශ කරන්න ඕනේ රෙගුලට මෙන්න මෙච්චර මුදලක් මං ගේනවා කියලා. අන්න එහෙම ගෙනාපු මුදලක් ළඟ තියෙනවා නම් ඒ මුදල අපිට මේ ගිණුමට දාන්න පුළුවන්. නමුත් ඒ ගෙනාපු මුදල් අර ඉස්සෙල්ලා අපි කතා කරපු personal foreign currency account PFCA ගිණුමකට දැනට පුද්ගලික විදේශ විනිමය ගිණුමකට දාලා තියෙනවා නම් ඒක ආය අරන් දාන්න බෑ. අතේ තිබ්බොත් ඒක දාන්න ඉඩ දීලා තියෙනවා. සමස්ත මේ ගිණුමේ අදහස විදේශ රටවල් වලින් ලංකාවට විදේශ මුදල් නැත්නම් ඩොලර් ඕනෑම විනිමය වර්ගයකින් ලංකාවට ගලා ඒම ප්‍රවර්ධනය කරන්න. මේක තව කාරණයක් කියනවනේ මේ අපි ආරම්භ කරේ 2020 අප්‍රේල් 8 වෙනිදා අවුරුදු දෙකක කාලයක් සඳහා තමයි මේ ගිණුම ආරම්භ කළ තියෙන්නේ. 2020 අප්‍රේල් 8 ඉඳලා 2022 අප්‍රේල් වෙනකන් තමයි තියෙන්නේ. එහිදී ගිණුම ආරම්භ කරන්නේ වසරකට නම් ඒ තන්පත වසරක ගිණුමක්. ඒ කියන්නේ 1 year fixed deposit. අවුරුද්දක ගිණුමක් අවුරුද්දක තන්පතක් හැටියට ආරම්භ කරලා තිබ්බොත් ඒ පුද්ගලයාට 102ක් වසරකට වැඩිපුර පොලිය හම්බ වෙනවා. මතක තියාගන්න ඒක ආරම්භ කරේ මාස 6කට නම් සමහර අය ඉන්නවා මාස 6යි ඩිපොසිට් පීරියඩ් එක. ඒ දෙකට තමයි ආරම්භ කරන්න පුළුවන්. මාස 6 වුණොත් වාර්ෂික පොලිය 1යි. ඒක තමයි විශේෂයෙන්ම දැනගත යුතු දේ. ඉතින් ඕනෑම කෙනෙකුට මේ වැඩසටහන අහන් ඉන්න අපේ ඉන්න ශ්‍රී ලාංකික ඩයස්පෝරා එකේ ඉන්නවා. ඒ සියලු දෙනාටම ඔවුන් සතු මුදල් ශ්‍රී ලංකාවේ යොමු කරන්න පුළුවන් මේ විශේෂ තැන්පත් ගිණුම හරහා ඔවුන්ට වැඩිපුර ආදායමක් ලබා ගන්න. මේ ලැබෙන පොලියේ සියලුම ලැබීම් නැවත විදේශ මුදලින් යුනයිටඩ් ස්ටේට්ස් ඇමරිකන් එක්සත් ජනපද ඩොලර් වලින් ආයෝජනය කරන්නේ. ඩොලර් වලින්ම අපව තැන්පතුවත් පොලියක් සියල්ල රැගෙන යාමට කිසිදු බාධාවක් නැහැ. නිසා මම ඇරයුම් කරන මේ අවස්ථාවේදී මේ ගිණුමේ ආයෝජනය. හොඳ පණිවිඩයක් ලැබුණේ අවසාන වශයෙන් වැඩසටහන අද භාගයේදී ආයෝජනය කරන්නට ඉතිරි කරන්නට කැමති කෙනෙකුට ඉතින් ලංකාවේ මේ ගිණුම විවෘත කරලා මුදල් ඉතිරි කරොත් මම හිතන්නේ ජාතික මූල්‍ය පද්ධතියටත් ඉතාම හොඳ මෙහෙවරක් ඉටු කළා වෙනවා ඔබ ශ්‍රී ලාංකිකයෙක් විදිහට. අද අපි අවධානය යොමු කළේ විදේශ විනිමය ගනුදෙනු පිළිබඳව. අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ චතුර ආර්යදාස මහත්මයාත් විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ශානාස් කමිලීන් මහත්මයාත්. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබ දෙපළටම. වැඩසටහනට අපිට අනුග්‍රහය දැක්වුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව. අපි තවත් දවසක දෙසතියකින් යලිත් ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙනවා මෙවැනිම කතා බහකින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුග්‍රහයෙන්. බොහොම ස්තුතියි. පෙරසිතන්න මේ ණය නැත්. ආයතන විශ්වාසද? අය කරන පොලිය පැහැදිලිද? ණය කිවිසුම ගැන හොඳට දැනුවත්ද? හදිසියකදී තොරතුරක් ගැනීමට කෙනෙක් ඉන්නවාද? වාරිකේ ඔබට ඔරොත්තු දෙයිද? මේ ප්‍රශ්න වලට උත්තරේ ඕනම් පමණක් ණයක් ගන්න. නැත්නම් මිතුරු වෙසින් එන පහසුවෙන් ණය දෙන කූට ජාවාරම්කරුවන් ඔබගේත් ඔබේ ආදරණීයන්ගේත් ජීවිත අඳුරේ හෙළනු ඇත. අහුවෙන්න එපා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්.